සිත නිවෙන බුදුබණ සුමధుර ධර්මදේශනා සඳහා දැන් සදහැවත් ඔබටත් දායකත්වය ලබා ගත හැකියි. මියගිය ඔබේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින අයට ආශිර්වාද කිරීමටත් හෝ ඔබේ ඕනෑම යහපත් අරමුණක් පෙරදරි කර ගනිමින් මෙම ධර්මදේශනා සඳහා දායකත්වය ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. කතා කරන්න 0714 179 668 0770 221 469. සබ්බ දානං ධම්ම දානං චිනාතේ. ධර්ම ශ්‍රවණාභිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. පෙගෝර සංසාරයෙන් එතරව නිර්මල නිවන සාක්ෂාත් කර ගැනීම අරමුණු කර ගනිමින් අදත් පග්‍යමාමෑණි බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන සුවාසූ දහසක් වූ ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරනවස් ලක්කඳ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සමගින් එකතු වන්නට සූදානම් වන මොහොත. සදහැවතුනේ අපි ධර්ම ශ්‍රවණය පිණිස සාදු සිතින් තැම්පත්ව සූදානම් වෙමු. අද ලක්කඳ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදෙන්නේ ගිනිගත්තේන දාම්පේගම අංක 12න් 1 නිවසෙහි පදිංචි සමුද්‍රා දාම්පේගම මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ ගිනිගත්තේන දාම්පේගම නිවසේ ජීවත්ව සිට අභාව ප්‍රාප්ත වන්නට යෙදුන සිරිසේන දාම්පේගම පියාණන්ටත් කරුණාවති දාම්පේගම මෑණියන්ටත් ගාමිණී චම්පික කුමාර දාම්පේගම සිසිර කුමාර දාම්පේගම යන සහෝදරයන් දෙදෙනාටත් SP බන්දුදාස HW ජයවර්ධන HM නන්දසේන යන ඥාති සහෝදරයන්ටත් ඔවුන්ගේ නමින් සංසාරගතව මිය පරලොව යන්නට යෙදුන සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් නිවන සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අවැසි පින්පෙත් අනුමෝදන් කිරීම මූලික අරමුණක් කර ගනිමිනුයි සමුද්‍රා දාම්පේගම මහත්මිය අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වය දරන්නට යෙදෙන්නේ. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් ගරුතර මහා සංඝරත්නයටත් සුජීවත්ව සිටින පවුලේ සහෝදර සහෝදරියන් ඇතුළු දූ දරුවන්ටත් ලෝවැසි සියලුම දෙනාටත් නිර්මල වූ බුදුදහම නිරතුරුව අවබෝධ කොට වහවහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම වේවායි කියන උතුම් ප්‍රාර්ථනාවත් අද දායකත්වයේ දරන සමුද්‍රා දාම්පේගම මහත්මියගේ තවත් අරමුණක්ව තිබෙනවා. එතුමියගේ සියලු අරමුණු සාක්ෂාත් වේවා. එතුමිය නමින් මේ පරලොව යන්නට යෙදුන සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදී නිවන සාක්ෂාත් කර ගන්නට මේ මහා කුසලයේ හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ උතුම් ධර්ම දානයේ හේතු වාසනා වේවායි අපි ධර්ම ශ්‍රවණයට පෙර සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සදහැවතුනේ අද මේ උතුම් ධර්මානුශාසනාව පැවැත්වීම වෙනුවෙන් අපි පාදාභිවන්දනීය වැරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනා හොරණ සීල සුවර්ණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දුරන්දර පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අපි හාමුදුරුවනේ ඔබ වහන්සේ තාමත්ම ගෞරවයෙන් සදහැසිත පෙරදරිව පිළිගනිමින් සාදු සිතින් ඇරයුම් කරනවා අදත් ලක්කඳ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට. අවසරයි අපි හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න සූදානන් වෙන දවස. ඔබ දන්නෝ අපි සතර සතිපට්ඨාන දේශනාවේ කොටසින් කොටස අපිට අවබෝධයට උපකාර වෙන ආකාරයට ඔබට ධර්මය ගැන තියෙන ගැටලු පෙළ සිදු කරන්න. මේ ධර්ම දේශන අතර ඔබට මතකයි අපි කායානුපස්සනාවට අයිති භාවනා ක්‍රම කීපේම ධර්ම දේශන ගණනාවකින් කතා කරන්නට ඉදුණ. අද දවස අපි සතර සතිපට්ඨාන ඉතාම වැදගත් කොටසක්. ඔබ දන්නවා සතර සතිපට්ඨානය. සතර කියලා කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ ප්‍රධාන කොටස් හතරක් තියෙන. ඒ කොටස් හතරම සති සිහිය පිහිටවලා සිහිය දියුණු කරගන්න උපකාර වෙන ප්‍රධානම කොටස් හතර. මේ කොටස් හතර කෙනෙකුට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ කෙනෙක් උත්සාහයෙන් වීරියෙන් නුවනින් මේ සතර සතිපට්ඨානය තුළ හිත පිහිට ඕනවන. ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරියකින් යුක්තව සම්පජාන ගැන හොඳ නුවනකින් යුක්තව සතිමා කියන්නේ හොඳ සිහියක් පවත්වනවා. ඒ සතිපට්ඨාන කොටස් ගැන යොමු කරගත්ත ඒ කොටස් තුළට පිහිටෝපු සිහියක් පවත්වමින් තමන්ගේ සිහිය නුවන වීරිය වඩනකොට ඒ කරුණු තුනම මුල් කරගෙන මේ සතිපට්ඨාන භාවනාවන් සතර සතිපට්ඨානය දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ති මේ වේදනානු පස්සනා සතිපට්ඨාන. අපි ඉස්සරලා මේ වේදනානු පස්සනාව ගැන කතා කරන්න පෙර මේ විඳීම අපිට ඇතිවෙන හැටි සැපදුක් උපේක්ෂා විදිීන් අපිට දැනෙනාකාරේ අපි චුට්ටක් තේරුම් ගන්න උත්සාහයක් ගමු. පිංහතුනේ අපි සාමාන්‍ය මේ විඳීම කියපු ගමන් එක පාට්ට කෙනෙකුට මතක් කෙන්නේ දුක් විදිනවා. අපි විඳෝනෝ. අන්න ඒ වගේ දෙයක් මතක් එන්න පුළුවන්. මෙතන විදීම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ කරුණු තුනක එකතුව ස්පර්සය නිසා ඇතිවන දෙයක්. අපි ගම් මේ විදිහට අපි දන්නවා දැන් ඔබ දිහා මේ කරුණු හොදර තේරුම් ගන්න ඔබ තුළින් තේරුම් ගන්න. අපිට තියෙනවා ආහිතන හයක්. ඇස කන නාසය දිව ශරීරය මනස. ආයතන හයක් තියෙනවා. මේ ආයතන හය ඔබ තුළත් තියෙනවා. තිරිසන් සතෙක් තුළ ගත්තාත්. අපිට වඩා වෙනස් ස්වරූපයක් තිබුණට ඒ සතෙකුටත් දැ සාමාන්‍යෙන් බලල් පැටියෙක් එක්කු බලු පැටියෙක් ඔබ දකින සාමාන්‍ය සතෙක් ගැන හිතන වතුරෙක් හරි මොකක් හරි සතෙක් ගැන. ඒ සතා තුළත් ඇස් දෙකක් තියෙනවා. කන් දෙකක් තියෙනවා. නාසයක් තියෙනවා. කටක් තියෙනවා. දිව තියෙනවා. ඊළඟට ශරීරයක් තියෙනවා. මනසක් තියෙනවා. අපිට වගේ දියුණු කරගන්න බැරි අපි වගේ සිහිය පිහිටොල සිහිය දියුණු කිරීමේ ක්‍රමයක් තේරෙන්නේ. හැබැයි හුටත් සිහි කල්පනාවක් තියෙනවා. දැන් ගෙදර ඉන්න සාමාන්‍ය බලු පැටියෙක් ගැන හිතන්. අවුරුදු ගානකට පස්සේ ඔබ කොහේ හරි විදේශ රටක ඉඳලාවත් ඔබ දකිනකොට අඳුන ගන්න. සමහරලාවට ඔබ මාසයක් දෙකක් ගෙදරේ නැතුව ඉඳලා හදිස්සියේ ගෙදරාවත් ඔබෝ දැක්ක ගමන් අඳුනන. ඊළඟට ඔය පාරය ඇවිදගෙන ගිහිල්ලා ආපහු එන්න බැරි වෙන්නේ. තමන්ගේගේ හොයාගෙනනවා. එදකොට ගෙදර ස්වාමියාදුරනවා හොරෙක්ද කියලා නන්නාදුරන කෙනෙක්කාවත් අඳුනගන්න. එදකොට මේ සත්වයන්ට අඳුනා ගැනීම හැකියාව තියෙනවා. ඔවුන්ටත් ඇහැට රූප පේනවා. කණට සබ් දැහෙනවා. ගඳ සුවඳ දැනෙනවා රස දැනෙනවා. ඒ සතුන්ටත් වේදනාව දැනෙනවා. කයට පහස දැනෙනවා. හැබැයි මනුස්සලෝක අපිටත් දිව්‍ය ලෝක ඉන්න දෙවිවරුන්ටත් මේ සිහිය පිහිටවල සිහිය දියුණු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ අපේ පිනකට ලැබිච්ච දෙයක්. දැන් ඔබ ගත්තොත් අපිට නොපෙනුනාට ඕපපාතික සත්වයන්. ධර්මය සඳහන් වෙනවා ඕපපාතිකව පහළ වෙනවා ප්‍රේත ලෝක ප්‍රේතයන්. නිරේ නිරි සතුන්.
දිවිය ලෝකෙ දෙවියන් බ්‍රහ්ම ලෝකොල බ්‍රහ්මයන් පවා ඕපපාතිකෝ පහළවෙන්. එතකොට ඒ අයටත් මේ ඇස කණනාසය දිව ශරීරයේ මනස මේ ආයතන හය තියෙනවා. හැබැයි මේ ආයතන හය තිබුණට අපි වගේ ගුරෝසු ශරීරයක් නෙමේ තියෙන්. දැන් අපේ ශරීරය ගැන ධර්මී පෙන්නන්නේ කබලින් කාර ආහාරයෙන් පෝෂණය වෙන කය. කබලින් කාරකෙන අපි මේ සාමාන්‍යෙන් කණබොන ගොරෝසු ආහාර. ඒ කෑමබීමවලින් පෝෂණය වෙන ගොරෝසු ශරීරයක් අපිට තියෙන්නේ. ආහාර සමුදය රූප සමුදය මේ ආහාර ප්‍රත්්‍යයෙන් තමයි රූපය පවතින්. ඇස කණනාසේ දිවකය මනස මේ ශරීරය පවතින අපි කණබොන ආහාර ප්‍රත්තිෙන්. හැබැයි ප්‍රේතයන් ඒ ප්‍රේතයන්ගේ ශරීර ඉතාම සියුම් අපි වගේ නෙමේ. එතකොට ඒ අය අපි කනව බොනවා වගේ මේ පිගම් පිරෙන්න්න මෙහෙම කනව බොනොවන්නෙමේ අපි සාමාන්‍යෙන් දේශනාවල සඳහන් කරුණුත් එක්ක මේ අමනුස්්‍යයන්ගේ ආහාර ගැන අසූචි නොෙක් පිළිකුල් දේවල් පිළුණු දේවල් කනව නෙමේ මතකතියාගන්න ඕන් කරන්නේ ආග්‍රහණය කරනු. ආග්‍රහණය කිරීමෙන් තමයි ඔවුන්ගේ ශරීරයේ පවත්ව ගන්නේ. දෙවියන්ගේ දිවිය භෝජනත් එහෙමයි. ඒ වගේ තමයි ප්‍රේතයන් සමහරට සෙම් ටික සොටු ටික දහඩිය ටික අර මලකුණුවල ඕජාව ආග්‍රහණය කරනු. එතකොට ඒ සියුම් ශරීරයක් ඔවුන් ආහාරවලින් පවත්ව ගන්න ඒ විදිහට. එතකොට සියුම් විදිහට දැම් බුදු හාමුදුරුව පෙන්න්නනවා මේ පංචුපාදානස්කන්දේ මේ රූපේ පවතින්න පුළුවන් ආකාරය 11. ඒ තමයි අතීත අනාගත වර්තමාන කාල වසයෙන් පවතින්න පුළුවන්. දැන් අපි වගේ මිනිස්සු අතීතෙත් හිටිය. වර්තමානෙත් ඉන්නවා. ඔබ විතරක් නෙමෙයි ඔබ වගේ කොච්චර මිනිස්සු ඉන්නවද. මනුස්සලෝකෙම ඉපදිච්ච කෝටි ගානක් මිනිස්සු ඉන්නවා. අනාගතයේ තව පහළ නොවෙච්ච තව කොච්චර ඉන්නවද. තව ඉපදිලත් නෑ මවකුසට ඇවිල්ලත් නෑ නමුත් අනාගතයේ මේ වගේම මිනිස්සු ලෝකෙ පහළ වෙනවා. එතකොට අතීතය යම්තාක් පංචුපාදානස්කන්ද ඇස කණනාසේ දිවකය මනස තිබුණද ඒත් මේ විදිහම තමයි. ඒ ආයතන හය තුළ පංචුපාදානස්කන්ද හටගත්තෙත් මේ විදිහටම තමයි. වර්තමානෙත් මෙහෙමයි. අනාගතය යම්තාක් උපදිනවනං ඒ උපදින්නෙත් ආයතනානම් පටිලා බෝ ආයතනයක් ඇස කණනාසේ දිවකය මනස. අපි බොහෝ මාදරින් අනේ පුතෙක් ඉපදුන අනේ දුවෙක් ඉපදුන පොඩි එකෙක් කියලා කොච්චර දැක්ක ඒ දකින්නේ ඇස කණනාසේ දිවකය මනස ආයතනහයක් පහළ වෙලාතිය. ආයතනානම් පටිලාබෝ ආයතනයන්ගේ පහළවීම ඉපදීමයි. එදකොට අතීත අනාගත වර්තමාන වසයෙන් පවතින. තමා තුළ පවතිනවා මේ ඇස කණනාසේ දිවකය මනස තමාගෙන් බාහිරයි තුළ පවතිනවා. තමාගෙන් බාහිර මේ ඉන්න හැමක් දෙනෙක් තුළම තියෙන ඇස කණනාසේ දිවකය මනස බාහිර පවතින දේවල්. ඊළඟට මේ ලෝකයේ හීනයයි සම්මත විදිහට පහළ වෙනවා. දැන් සමාරුකි නම්බෝන්න ඔයි තිරිසන් ලෝක පහත්යයි සම්මත ප්‍රේතාපාය අසුරාපාය නිරය අපි කියෙන අකුසල් කරලා පව්කංගෙවන පහත් ලෝක. එතකොට ඒවෑ පහත්යයි සම්මත අපි සම්මුතියෙන් පහත් කියල සැලකුවත් එතන තියෙන්නෙත් ඇස කණනාසේ දිවකය මනස. ප්‍රනීතයයි සම්මත අපි කියනවා මනුස්සලෝක වුණත් උසස්තැන් තියෙනව දිවියලෝක බ්‍රහ්මලෝක බොහොම ප්‍රනීත උසස් ලෝක කියල අපි බොහෝම කතා කරත් ඒවෑ පහළ වෙන්නෙත් ඇස කණනාසේ දිවකයි මනස ආයතනය. එතකොට තමා තමාගේ බාහිර හීන ප්‍රනීත දුර ළඟ තමාගේ ළඟ ඉන්න අය තුළ තියෙන්නෙත් ඇස කණනාසේ දිවකය මනස ආයතනහයක් අපි පුද්ගලය හැටියට දකිනවන. දුරල ඈත කොහේ හිටියත් මේ ලෝකෙ මොන කොහෙ කෙලවරක උත්තරද්‍රවී ජීවත් වනත් ලෝකෙ මොන පැත්තක මොන රටක කොහෙ ජීවත් වනත් ඒ මනුස්්‍යයන් තුළ තියෙන්නෙත් ඔබේ වගේම ඇස කණනාසේ දිවකය මනස තමා තමාගෙන් බාහිර ඊළඟට ගොරෝසු සියුම් ගොරෝසු විදිහට පහළ වෙනවා. දැන් අපට තියෙන ගොරෝසු ශරීරය මේ ඇස් කන්නාස දිවකය මනස මේ කබලින් කාර ආහාරයෙන් පෝෂණ වෙන ගොරෝසු ශරීරයක් අපිට තියෙන. සියුම් ස්භාවේ දෙවියන්ට බ්‍රහ්මයන්ට ප්‍රේතයන්ට අමනුස්්‍යයන්ට සියුම් ශරීරයක් හැටි රෝපපාතිකෝ පහළ වෙන. ඒ පහළ වෙන්නෙත් ඇස කණනාසේ දිවකය මනසමයි. එහෙම නම් මේ ලෝකයේ අතීත අනාගත වර්තමාන තමා තමාගෙන් බාහිර
දුර ළඟ හීන ප්‍රනීත ගොරෝසු සියුම් ඔය මොන ආකාරයෙන් ගත්තත් පංච උපාදානස්කන්ධයක් තමයි මේ පවතින්නේ. ආයතන 6ක් තුළ හැදෙන පංච උපාදානස්කන්ධය. එතකොට මෙන්න මේ ආයතන 6ේම දැන් අපි ගැන හිතමු ඉස්සරලා. මේ ධර්මයේ ඉස්සරලාම අපි දකින්නේ තමා තුළින්. අජ්ජත්තංවා කායේ කායානුපස්සී විහෙරති. ඉස්සරලා තමන්ගේ කයේ ස්වභාවය තමන්ගේ මේ ස්වරූපේ තේරුම් අරගෙන තමයි යා බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. බාහිර අයගේ කයවල් වල ස්වභාවයට ගලපලා බලන්න. දැන් අපි බලමු අපේ. දැන් ඔබ බලන්න ඕනේ ඔබ දිහා මේ ධර්මයේ ඕපනයිකයි. තමා තුලින් බලන්න. දැන් ඔබට තියෙනවා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ආයතන 6ක් දැන් ඔබ තුල තියෙනවා. මේ ආයතන 6 විඳීම් ඇති වෙනවා. අපි අද කතා කරන්නේ වේදනානුපස්සනාවනේ. විඳීම් ඇති වෙනවා. මේ ආයතන 6ේම විඳීම් ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ඇහැ තුල විඳීමක් උපදින්නේ ඇහි ස්පර්ශය නිසා. කන තුල විඳීමක් උපදින්නේ කනේ ස්පර්ශය නිසා. නාසය තුල විඳීමක් උපදින්නේ නාසයේ ස්පර්ශය නිසා. දිව තුල විඳීමක් උපදින්නේ දිවේ ස්පර්ශය නිසා. කය තුල විඳීමක් උපදින්නේ කයේ ස්පර්ශය නිසා. ඔබේ මනස තුල විඳීම ඇති වෙන්නේ ස්පර්ශ නිසා. එහෙමනම් අපිට ඇහෙන් දැකපු දෙයක් නිසා සැපක් ඇති වුණාද, දුක් වේදනාවක් ඇති වුණාද, සමහරට දුකක් ඇති වෙනවා, තරහ යනවා, ආසාවක් ඇති වෙනවා. මේ ඇති වෙන හැම විඳීමක්ම ස්පර්ශයෙන්මයි ඒක උපදින්නේ. කනට අහපු දෙයක් නිසා කවුරු හරි ඔබට බනිනවා ඇහෙනවා. අන්න තරහක් ඇති වෙනවා, දුක් විඳීමක් ඇති වෙනවා. කෙනෙක් ඔබේ ගුණ කියනවා ඇහෙනවා. අන්න ඔබට ආසයි හිතෙනවා. ඔබේ හිත ඇලෙනවා, ප්‍රියමනාප ස්වභාවයක් ඇති වෙනවා. ආසයි ඒකට. ඔබට කැමති ප්‍රියමනාප දෙයක් ඔබට කන්න ලැබෙනවා. ඔබට ආසාවක් ඇති වෙනවා. සැප විඳීමක් උපදිනවා. ඒ කනකොට ඔබ අකමැති දෙයක් කෑමේ තිබිලා හැපෙනවා. අපි ගම සමහර ලාවට කනකොට එක්කෝ සතෙක්ගේ කෑල්ලක්. සමහරට දැක්ක ගමන් අප්පිරියාවක් ඇති වෙනවා. ඒ විඳීම දුක් විඳීමක් උපදිනවා. එතකොට මේ විදිහට අපේ ඇස, කන, නාසය, දිව, කය, මනස ආයතන 6 තුලම විඳීම් ඇති වෙනවා. ඒ විඳීම ඇති වෙන්නේ ස්පර්ශ නිසා. දැන් අපි තේරුම් ගමු මොකක්ද මේ ස්පර්ශය කියන්නේ. ධර්මයේ බුදුරජාණන් වහන්සේ ස්පර්ශය පෙන්වුවේ තින්නං සංගති පස්සෝ. කරුණු 3ක එකතුවීම ස්පර්ශයයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. කරුණු 3ක් එකතු වෙනවා. දැන් අපි එකින් එක තේරුම් ගමු මෙහෙම. ඇහි ස්පර්ශය කියන්නේ ඇසයි රූපයයි විඥානයයි එකතුවීම. ඇසයි රූපයක්, මොකක් හරි රූපයක්, ඊළඟට විඥානය. ඒ කරුණු 3 එකතු වෙනකොට තමයි ඒ රූපය අපි දකින්නේ. ඒ දකින දේට අනුව තමයි විඳීම උපදින්නේ. එතකොට ඇසයි රූපයයි විඥානය එකතු වීම තමයි ඇහි ස්පර්ශය. ඒ කරුණු 3 එකතු වුනේ නැත්නම් අපි ඒක දකින්නේ නැහැ. දැන් ඔබ හිතන්න සමහර ලාවට ඇහැ ඇරිලා තියෙනවා. දැන් සමහර ඔබ දැකලා ඇතින් නිින්ද ගිහිල්ලා ඉන්නවා ඇහැ අරගෙන. එතකොට එයා ඇහැ අරගෙන නිින්ද ගිහිල්ලා රූපත් තියෙනවා. හැබැයි යාගේ විඥානි පහළ වෙන්නේ නැහැ. මොකද මානසිකාරයක් නැහැ. එයා ඉන්නේ නිින්ද තුල. ඒ ඇහැ ගැන අවධානය යොමු වෙනකොට තමයි මානසිකාරයත් එක්ක තමයි විඥානි, චක්කු විඥානි පහළ වෙන්නේ. ඒ චක්කු විඥානි පහළ වෙනකොට තමයි ඇසයි රූපයයි විඥානයයි කරුණු 3ම එකට එකතු වෙනවා. ඒකට කියනවා ඇහි ස්පර්ශය. මෙන්න මේ ඇහි ස්පර්ශයෙන් තමයි අර දකින දේ ගැන විඳීම් ඇති වෙනවා. මතක තියාගන්න ස්පර්ශයෙන් ඒ දකින දේ ගැන විඳීම් 3 ආකාරයකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ තමයි සැප විඳීම. අපිට ඒ දකින දේ ගැන සැප විඳීමක් උපදිනවා. ඊළඟට ඒ දකින දේ තුළ දුක් විඳීම් උපදිනවා. අපි අකමැති අප්‍රිය අමනාප දෙයක් දකිනකොට අපිට දුක් විඳීමක් උපදිනවා. සාමාන්‍යයෙන් හැම වෙලාවෙම අපේ හිත දුක් සැප රහිත විඳීමත් එක්ක තියෙනවා. අපි ඔය පාරේ යනකොට කොච්චර දේවල් පොළොව දකිනවා, ගස් ගල් දකිනවා, සාමාන්‍යයෙන් නොදන්න වාහනේ එහෙම යනවා දකිනවා, කඳු දකිනවා, සත්තු පියාඹනවා, නොඑක් දේවල් දකිනවා. අමුතු ආසාවක්වත් අමුතු තරහයමක්වත් බොහෝ වෙලාවට ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ තුල තියෙන උපේක්ෂාව නෙමෙයි, මතක තියාගන්න ඕන. අවබෝධයෙන් යුක්ත උපේක්ෂාවක් නෙමෙයි. තාම කෙලෙස් සහිතවයි ඔබ ඉන්නේ.
කෙලෙස් සහිතව ඉන්න කෙනාට මේ විදීම් තුනත් එක්ක හිත අභ්‍යන්තරයේ තියෙන ක්ලේශ ධර්ම තුනක් එකතු වෙනවා. සැපවිඳීමත් එක්ක රාගානුසය එකතු වෙනවා. රාගානුසය ගැන ඒකට තියෙන ඇල්ම ආසාාව ඒකත් එක්ක එකතු වෙනවා. දුක්විඳීමත් එක්ක ඔබ ඇහෙන් දැකපු දෙයක් එක ඔබට අකමැති අප්‍රිය අමනාප දෙයක් නං ඔබ දැක්කේ. ඒ දුක්විඳීමත් එක්ක පටිගානුසේ බලවත්වෙනවා. ඒකත් එක ගැටීමක් ඇතියෙනවා. ඒ නිසයි තරහා යන්නේ. ගැටීමක් උපදින්. දුක්විඳීමක් උපදිනවා. ඇයි කෙලෙස් සහිතවයි තාම ඉන්න. දුක් සැප රහිත විඳීමත් එක් ඇතිවෙන්නේ අවිජ්ජානුසේ. එතකොට බලන්න සැපවිඳීමක් කාපු ගමන් රාගානුසේකට එකතු වෙනවා. දුක්විඳීමක් උපදිනකොට පටිගානුසේ එකතු වෙන. දුක් සැප රහිත විඳීමත් එක්ක අවිජ්‍යානුසේකත මේ අනුසේ ධර්ම විඳීමත් එක්ක එකතු වෙනවා. ඊළඟට දැන් ඔය විදිහට ඔබ එකින් එක තේරුම් ගම අපි ඉස්සරලා මේ විඳීම් ගැන නිරවුල් කරගෙනීම වේදනානු පස්සනාවටික කතා කරන්න. ඊළඟට ඔබ හිතන්න කන අපේ කනට සබ්දයක් ඇහෙනවා. ඒ කනට සබ්දයක් ඇහෙන්නේ කොහොමද. අර ඇහැට රූපයක් පෙනුන වගේම ඉස්පර්සය නිසා කනේ ඉස්පර්සය නිසා තින්නන් සංගති පස්සෝ කරුණු තුනක එකතුවීම ඉස්පර්සයයි. ඔන්න එහෙමනම් කනට සබ්දයක් ඇහෙන්න නම් කනයි සබ්දයයි විඤ්ඥානය එකතු වෙනවා. ඒකට අපි කියනවා කනේ ඉස්පර්සය කියලා. කනයි ඒ සබ්දයයි විඤ්ඥානය එකතු වෙනවා. කනේ ඉස්පර්සය. මේ ස්පර්සය නිසා විදීමක් ඇති වෙන. ද අප හිතම කවුරු හරි ඔබ ගැන ගුණයක් කියනවා. එක් ඔබ ආසම සින්දුවක් ඇහෙනවා. දැංගුබට සැප විඳීමක් උපදින. කවුරුවරි ඔබට බනිනව ඇහෙන ඔබ අකමැති සබ්දයක් ඇහෙනවා. ඔබට සමානට තරහ යනවා කෑ ගහන මොකක්දොයි හරි වදයක් කියනවා. එතකොට ඒ වගේ ඇහෙන හඬත් එක්ක අපි එකට එක් අපි අකමැති නං අප්‍රියනං අපි එකත් එක ගැටෙනවා. ඊළඟට එදි නිදා සාමාන්‍ය වාහන යන සද්ද සත්තු කෑ ගහන සද්ද කොච්චර නම් මේ හැම වෙලාම පරිසරයේ කොච්චර හඬවල් තියෙනවාද. ඒවට අමුතු ආසාාවක්කත් ගැටීමක්කත් නෑ. එතන තියෙන දුක් සැප රහිත විදීම. එතකොට කනට ඇහෙන හැම සබ්දයක් එක්කම ක්ලේෂ ධර්ම තුනක් මතුවෙනවා මේ විඳීමත් එක්ක. සැපවිඳීමත් එක්ක රාගානුසේ මතුවෙන. දුක්විඳීමත් එක්ක පටිගානුසේ බලවත්වෙනවා. දුක් සැප රහිත විඳීමත් එක්ක අවිජ්‍යානුසේ මතුවෙන. අන්න කනට ඇහෙන විඳීමත් එක්ක මේ හිත අභ්‍යන්තරයේ තියෙන ක්ලේෂ ධර්මයම් බලවත් වෙලාෙන ආකාරය. දැන් අපි ඕක තව තේරුම් ගන්න පුළුවන් ඔබට මෙහෙම. ඒ කියන්න දැන් අපි ගමු සමහර වෙලාවට මේ කරුණු තුනේම එකතුව ස්පර්සය තේරුම් ගන්නයි ඔබට මම උපමාව කියන්න. දැන් අපි හිතම ඔබ ආස කරන දෙයක් නේ සමහරලට අපි හිත මැච් බලන්න ආස කෙනෙක් කියලා. එක්කෝ ක්‍රීඩාව තරගයක් හරි ටෙලි නාට්‍යයක් බලන්න හරි ආස කෙනෙක් දැන් කට ඇරගෙන අනිත් ඔක්කොම අමතකයි දැන් මේකම බලාගෙන ඉන්නවා. සමහරලාට ඔබට කතා කරනවා. ඇහෙන්නේ. මේ කන ළඟ ඇවිල කතා කරන ඒත් ඇහෙන්නේ මොකද අවධාන තියෙන වෙන දිහාක. ඊළඟට ඇවිල්ල සමහරලාවට තට්ටුවක් දාලා ගෙදර අම්ම වෙන්න පුළුවන් ගෙදර කෙනෙක් වෙන්න පුළුවන් මේ ඇහෙන් ඇද්ද කං ඇහෙන් ඇද්ද කියලාහන්. එතකොට බලපු හම අන්න එතකොට වෙන මට ඇහුන්නෑ කියනවා මේ ළඟ කතා කරලා. ඒකට හේතුව අපේ විඤ්ඥානයේ කන තුළ පිහිටියේ නැත්නම් අපේ කන හොඳට ඇහුනත් කන ළඟම කතා කරත් සෝත විඤ්ඥානයේ පිහිටියොත් ඒ ගැන මනසිකාරයක් යොමු වෙනකොට තමයි සෝත විඤ්ඥානය හටගන්න. අන්න එතකොට තමයි කනයි සබ්දයයි විඤ්ඥානය එකතු වෙනකොට කනේ ස්පර්සයක් සිද්ධවෙන්. ඊළඟට දැන් ඔබට ඔය විදිහටම ගල්ප ගන්න පුළුවන් නාසේට ගඳ සුවඳ දැනෙන හැටි. අපේ නාසේට ගඳක් හෝ සුවදක් හෝ දැනෙන්නේ නාසේ ස්පර්සය නිසා. ස්පර්සය කියලා කියන්නේ කරුණු තුනක එකතුවීම. නාසයයි ගඳ සුවදයි විඤ්ඥානය එකතු වෙන. ඒ ස්පර්සය නිසා අපිට දැනුනේ අපි කැමති ප්‍රියමනා ආස කරන සුවදක් දැනෙන. අර ගඳ සුවඳ තුළ සුවදක්න ආස කරනෙක්කො මල් සුවදක් අපි ආස කරන සමම් පිච්ච සුවඳ සෙන් සුවඳක් එයාගේ හිතේ රාගානුසේ බලවත්වෙනවා එකත් එක් ආසයි ඇලීම ඇති වෙනවා. එයා ප්‍රිය අමනාප විශාල දුරුගන්ධයක් දැනෙනවා. නාසයයි ගඳ සුවඳයි විඤ්ඥාන එතන ගඳක් දැනෙන්නේ. අපි අකමැති අප්‍රිය ගන්ධයක් එනකොට අපි ගැටෙනවා තමට තරහ යනවා කේන්තියනවා. බනිනෝ. එතකොට ඒ තුළ බලවත්වෙන්නේ පටිගානුසය.
සාමාන්‍ය පරිසරය තුළ හැම වෙලේම අපිට දැනෙනවා. මේ සුවඳ ගඳ විතරක් නෙමේ අනිත් හැම වෙලාවෙම අපිට සාමාන්‍ය වෙලාවල්වල තියෙන්නේ දුක් සැප රහිත විඳීම. ඒ තුළ තියෙන්නේ අවිජ්ජානුසයත් එක්ක එකතු වෙලා. එතකොට ඔන්න ඔය විදිහට නාසේ ස්පර්ශයත් එක්ක වෙලාවකට සැපවිඳීම්, වෙලාවකට දුක්විදීම්, වෙලාවකට දුක් සැප රහිත විදීම් ඇතිවෙන. දැන් ඔන්න අපි කතා කරා ඇස කන නාසේ. ඊළඟට දිව ගැන දැන් ඔබට ලේසි තේරුම් ගන්න. අපේ දිවට රසයක් දැනෙන්නේ කරුණු 3ක් එකතුවීමෙන්. දිවයි රසයයි විඤ්ඥානයයි නිසා. ඒ ස්පර්ශය නිසා විඳීමක් උපදිනවා. ඒ විඳීම අපි කැමති ආස කරන රසයක් නං දැනුනේ අපිට ඇලීමක් ආසාාවක් සැපවේදනාවක් උපදින ඒකත් එක්ක. ඒ සැපවේදනාවත් එක්කම අභ්‍යන්තර ක්ලේෂ ධර්මයක් බලවත්වෙනවා රාගානුසේ. අපි කණබොන දේවල්ලෙක් අපි අප්‍රිය අමනාප අපි අකමැති දෙයක් තරහ යනවා කේන්ති යනවා දුක් විඳීමක් ඇතිවෙනකොට පටිගානුසේ එකත් එක් එකතු වෙන විඳීමත් එක්. ඊළඟට සාමාන්‍ය හැමදාම සමහරලාට අමුතු ආසාාවක් ප්‍රියතාවයක් නෑ වතුර බොනවා සාමාන්‍යෙන් හැම වෙලාම කණබොන දේවල් අමුතු ආසාාවකුත් නෑ ප්‍රියතාවයකුත් නෑ ඒ තුළ තින්නේ දුක් සැප රහිත විඳීම. ඒ තුළ අවිජ්‍යානුසයත් එක් එකතු වෙලා තියෙන. ඊළඟට කයට පහස දැනෙන ඔය වගේමයි. කයයි පහසයි විඤ්ඥානය එකතුවීමෙන් තමයි කයට පහසක් දැනින්. ඒකට අපි කෙනවා කයි ස්පර්සය. ඒ ස්පර්සය නිසා විඳීම් ඇති වෙනවා. දැන් අපි හිතම අපිට සිනිදු පහසක්. අපි ආස කරන පහසක් දැනෙනවා සිනිදු බොහොම සනීපයක් දැනෙන. සීතලක් සමහරු සීතලට කැමති සමහරු රස්්නිට කැමති සමහරු හුළං වදින්න කැමති. එතකොට ඒ එකෙක් කෙනාගේ තියෙන ක්ලේෂ ධර්මයන් මතේ කැමැත්ත වෙනස් වෙන. එතකොට අපි හිතමුන් කෙනෙක් ආස කරන ප්‍රියමනාප ස්පර්සයත් එක්ක යාට ඇති වෙනවා සැපසහගත විඳීමක්. යා එකට ඇලුම් කරන ආස කරන. යා ඒ සැපේ විදිී නාසයි. ඒකත් එක්ක රාගානුසේ බලවත්වෙනවා. ඊළඟට කෙනෙක් සමහර වෙලාවට යාට දුක් සහිත රස්නයක් කවුරු හරි සූරනවා රිදෙනවා වේදනාවක් අයේ ස්පර්සයත් එක්ක තමන් අකමැති අප්‍රිය ස්පර්සය. ඒ ස්පර්සයත් එක්ක එකතු වෙන්නේ පටිගානුසේ. ඊළඟට සාමාන්‍යයෙන් හැම වෙලාවෙම අපිට දුක් සැප රහිත විඳීමත් එක් අවිජ්‍යානුසේ තියෙන. මේ එකෙක් කෙනගේ සිතුවිලිත් එක්ක මේක වෙනස්. දැන් අපි හිතම මෙහෙම දැන් කෙනෙක් එකම දේ හිතන්න පුළන් දැන් කෙනෙක් ඔබ ආදරය කරන කෙනෙක් තමන්ව අතගානෝ තමන්ව ඉම්බිනවා අපි ගමු දරුවෙක් හරි අම්ම කෙනෙ දරුවෙක් හරි එක්ක පෙම්බතෙක් වෙන්න පුළුව පෙම්වතියක් වෙන්න පුළුවන් කෙනෙක් ආදරෙන් ඉන්නකොට අපි හිතම කවරුවරි එහෙම කෙනෙක් ඇවිල්ල අතින් අල්ලනු අතගාන. එතකොට එයාට ඒ තුළ ඇතිවෙන්න ආසාාවක් සැපවිඳීම. හැබැයි ඒ විදිහටම කවරු හරි ඇවිල් ආදරෙන් අතගානවා පාරයන හිගන්නේ. ඒ වෙලාවේ ඒත් අර ස්පරසම තමයි. හැබැයි එතනදි හිත අකමැති. ඒ තුළ දුක්විදීම කේන්තියනව තරහයනවා. එතකොට අපිට බලන්න එකමදේ එකම විඳීම වනත් එකම ස්පර්සය වනත් ඒ තුළ අපේ තියෙන චේතනාව සිතුවිලි මේ ඔක්කොමත් එක්ක ඒ ක්ලේෂ ධර්මයන්ගේ වෙනස්කං ඇති වෙන. ඊළඟට ඔය විදිහෙම තමයි මනස හිතේ ඔබේ සිතේ ඔබට ඇති වෙනවනේ සැපදුක් විඳීම් දැඒකට සමහරුකොහේ කල්පනා කර කර තනියෙන් අඩනවා. දුක්වෙනවා ඇයි ඒ හිතට එනවා දැන් දුක් සහිත සිතු අනේ අපේ අම්මාද ජීවත් වනාන. අනේ අපේ තාත් අදා පිළඟ හිටියන ඔන්න කවරුවරි මැරිච්ච කෙනෙක් ගැන මතක් වෙන. එක්කො සමහරලාට කවරුහරි බැනපු දෙයක් තමන් පරද්දපු දෙයක් තමන්ට ඒ වගේ දෙයක් හිතටේන. සමහරලාවට හිටිකම එක පාට සමහරුන්ට ඔබ දැකලදි තනියෙන් හිනා යනවා. ඔය පාරි බලාගෙනින් ඔය පුටුවක වාඩලාව හේ කල්පනා කරගෙනට එක පාට තනියෙන් හිනා යනවා. ඒ මොකද හිතට මතක් වෙනවා. මනසට එනවා තමන් කැමති ප්‍රියමනා පාස කරන දේවල් හිතට මතක් වෙනවා. ඒ මතක් කෙනකොට සතුටක් උපදිනවා. එහෙම නම් මනසේ අපිට බාහිරින් පේන ඇස කණනාසේ දිව කය කියන පංච ඉන්ද්‍රියම් බාහිරට විවෘත්ත වෙලා තියෙන. මතකතියාගන්න ඇහැට පේන්නේ මේ බාහිර ලෝකෙ තියෙන රූප. කනට ඇහෙන්නේ බාහිර ලෝකෙ තියෙන සබ්ද. නාසේට දැනෙන්නේ මේ බාහිර ලෝකෙන් එන ගඳ සුවත. දිවට දැනෙන්නේ අපි කටට දාගන්න මේ කෑම බීමවල තියෙන රසය. කයට දැනෙන්නේ බාහිරෙන් තියෙන පහස. හැබැයි මනස
මනස අනුභව කරන්නේ මේ ඇස කණනාසේ දිව කය කියන මේ පංච ඉන්ද්‍රියන්ගෙන් ගත් අරමුණු තමයි මනස අනුභව කරන්න. ඒ අරමුණ මනසෙන් නැවත නැවත අරමුණු හැටියට සිහිකර කර මෙනෙහි කර කර මනසේ ස්පර්ශයක් හටගන්න. සිතයි සිතුවිලි විඤ්ඥානයයි හිත තුළ එකතුවෙන්. ඒක තමයි මනසේ ස්පර්ශය. ඔබේ හිත තුළ ස්පර්ශය ඇති වෙනවා කියන්නේ සිතයි සිතුවිලි විඤ්ඥානය එකතුවෙන. අන්නේ සිතයි සිතුවිලි විඤ්ඥානය එකතු වෙනකොට ඒ සිතුවිල්ල ඔබ කැමති දෙයක් නම් මතක් වුණේ ඔබට ආසා තනයෙන් හිනා යනවා සතුටක් ඇතිවෙන ඔබ ආසයි ඒ තුළ රාගානුසේ සැපවිඳීමත් එක් එකතුවෙන. ඊළඟට ඔබට තරහකාරයෝ මතක් කෙනවා කේන්තියන් දේව ඔබ අකමැති දේවල් හිතට මතක් කෙනවා හිතට වද දෙනවා. මානසිකව ඒවමයි මතක්කෙන්. ඔබාතින් වෙච්ච වැරදි පවකං ඒව මතක් කෙනකොට ඒ අරමුණත් එක්ක හිත ඇතුළෙම ඔබ ගැටෙනවා. ඒ ගැටෙනකොට පටිගානුසේ තමයි හිත තුළ බලවත්වෙන. තැ සමහරයට බාහිරින් කවුරුත් කරපු දෙයක් නෑ. හැබැයි හිත ඇතුළෙන් විඳෝනු. කල්පනා කර කර හිත ඇතුළේ විශාල පීඩනයක් තෙරපීමක් විඳවන. ඇයි හිතට මතක් කෙන්නේ කැමති දේනෙමේ අකමැතිදේ. ඒ අකමැති අරමුණත් එක්ක පටිගානුසේ බලවත් වෙලායනු. අනිත් හැම වෙලාවටම සාමාන්‍ය වෙලාවට මතකතියාගන්න අපි හිතන්න නැතුව දැ මට හිතුන්නෑ මට මොකුත් නෑ මට අරමුණක් නෑ එහෙම වෙන්න හිස් බවක් නෑ. හැම වෙලාම මේ සිතුවිලි පරම්පරාව දිගටම අපිට ගණනය කරන්න බැරි වේගයක් එක්ක මේ සිවිතුවිලි පරම්පරාව වේගෙන් ගමන් කරනවා. සාමාන්‍ය අභිධර්ම විස්තර වෙන්න චිත්තක්ෂණෙන් චිත්තක්ෂණයට චිත්තක්ෂණයක් කෙන අපිට බෙදලා බෙංකරල අපි සාමාන්‍ය කියන මොහොත අපි සාමාන්‍යෙන් පුංචිම වෙලාවක් ගැන අපි නිකං කියන්නේ අසුරු සැනක් ගහන වෙලාවක් ඇසිපිය හෙලන වෙලාවක් කියනවන් හැබැයි ධර්ම විස්තර වෙනවා ඒ ඇසිපිය හෙලන වෙලාව කියලා අපි කියන වෙලාවත් ඒක ලක්ෂෙන් කෝටිගානෙන් බෙදුවත් චිත්තක්ෂණයක් ගැන ඊටත් වඩා පුංචිම වෙලාව. එතකොට ඒ වගේ හැම මොහොතෙම සිතුවිලි පරම්පරාවක් මේ හිත තුළ දිගට පවතින. ඒ නිසා මොකුත් නැති හිස් බවක් නෑ ඒ අතර. අනිත් හැම වෙලාම හිත තියෙන්නේ සැපදුක් රහිත විඳීමත් එකේ තුළ තියෙන අවිජ්‍යානුසේ. දැන් ඔන්න ඔයි ටික මුලින් තේරුම් ගන්න. අපිට ඇස කණ නාසේ දිව කය මනස කියලා ආයතන හයක් තියෙනවා. මේ ආයතන හයේම ස්පර්සයෙන් තමයි විඳීම් ඇතිවෙන්නේ. ඒ විඳීම සැපවිඳීමක් වෙන්න පුළුවන් දුක් විඳීමක් වෙන්න පුළුවන් දුක් සැප රහිත විඳීමක් වෙන්න පුළුවන්. දැන් ඔය ටික තේරුම් ගත්තට පස්සේ වේදනානු පස්සනා සතිපට්ඨාන කොටස අපිට තේරුම් ගන්න පුළුවන්. ඔන්න බුදුරජාණන් වහන්සේ දැන් අපි කලින් කතා කරපුයට වඩා වෙනස්. අපි කලින් ධර්ම දේශනා කීපේම කතා කරේ කය මුල් කරගෙන. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය මුල් කරගෙන ඒ තුළ සිහිය පිහිටවල සිහිය දියුණු කරන භාවනා ක්‍රම. ආනාපාන සතිය ඉරියාපත සම්පජන්‍ය භාවනාව ධාතු මනසිකාරයේ පිළිකුල් භාවනාව නවසීවතික භාවනාව ඒ ඔක්කොම කායානු පස්සනාවට අයිති දේවල්. මෙතන දැන් අපි කතා කරන්න වේදනානු පස්සනා විඳීම් පැත්ත මේ ඇතිවන සැපවිඳීම දුක්විඳීම දුක් සැප රහිත විඳීම අපි තුළ ඇතිවෙන. දැන් ඔබ තුළ හැම වෙලාවෙම එක්කො සැපවිඳීමක් දුක්විඳීමක් අනිත් වෙලාවට තියෙන දුක් සැප රහිත විඳීම. ඔය විඳීම ඇතිවුණේ කොහොමද කියලා ඔබ හොඳට බැලුවොත් එක්කො ඇහැට පේන දෙයක් නිසා එක්කො කනට ඇහිච්ච දෙයක් නිසා එක්කො නාසයට දැනෙන දෙයක් නිසා එක්කො කනබොන දෙයක් නිසා එක්කො කයට දැනෙන දෙයක් නිසා එක්කො ඒව ගැන හිත හිතා හිතෙන් ඇති කරගත්ත දේවල්. වෙන කොහෙන්වත් අපිට එන්නේ නෑ අරමුණු. අපිට හැම වෙලාවෙම මේ අරමුණු ගලාගෙනෙන්නේ මේ ආයතන හයෙන්. ඇස කණනාසේ දිවකය මනසකෙන ආයතන හයෙන් තමයි මේ අරමුණු ගලාගෙනෙන්නේ. ඒවත් එක්ක තමයි මේ හිත අභ්‍යන්තරයේ තියෙන රාගානුසේ පටිගානුසේ අවිජ්‍යානුසේ කෙන ක්ලේෂ ධර්මයන් හැම වෙලාම එකතු එවී බලවත්වෙවී පවතින්. දැන් අපි බුදුරජාණන් වහන්සේ කොහොමද වේදනානු පස්සනා සතිපට්ඨානය අපිට පෙහෙදිලි කළ දුන්න. දැන් අපි හොඳට සිහිය පිහිටවාගෙන. මෙතන හේතු පල තේරුම් ගන්නට ඕන එකයි අපි විස්තර ඇතුව කුමක් නිසාද හටගන්නේ කුමක් නැතිවෙනකොට නැතිවෙනවත්. දැන් ඔබ තේරුම් ගත්තා විඳීම ඇතිවෙන්නේ කුමක් නිසාද ස්පර්ස නිසා. එහනම් ස්පර්ස වෙනස්සෙනකොට විඳීම වෙනස් වෙනවා. අන්න හේතුවක් නිසා හටගත්තදේ හේතු නැතිවෙනකොට නැතිවෙන.
එතකොට කන තුළ විඳීමක් විපදුනානම් කනේ ස්පර්සය. නාසය තුළ විඳීමක් ඇති වුණානම් නාසේ ස්පර්සය. දිව තුළ විඳීමක් ඇති වුණානම් දිවේ ස්පර්සය. කය තුළ විඳීමක් ඇති වුණානම් කයේ ස්පර්සය. මනස මුල් කරගෙන මනෝමය වශයෙන් යම් දුකක් වේදනාවක් ඇති වුණානම් මනසේ ස්පර්සය. එහෙමනංගේ හැම ස්පර්සයක්ම වෙනස් වෙද්දි විදීම වෙනස් වෙන. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කතංච භික්කවේ බික්කු වේදනාසු වේදනානු පස්සේ විහරති. මහනෙනේ කොහොමද කෙනෙක් වේදනානු පස්සනා සතිපට්ඨානය තුළ වාසය කරන්නේ. ඉද භික්කවේ බික්කු සුකං වේදනං වේදියමානෝ සුකං වේදනං වේදයාමීති පජානාති. අන්න සැපවේදනාවක් විඳිනවා. දැන් ඔබ දන්නවා කලින් ටික හොඳට තේරුම් ගත්තනං ඔබ දන්නවා කොහොමද සැපවේදනාවක් උපදින්. එතකොට සැපවේදනා අපිට ඇති වෙනවා ඇස කණ නාසේ දිව කය මනස කියන ආයතන හයේම ස්පර්සය නිසා අපිට සැපවේදනා උපදින. එතකොට වේදනානු පස්සනා සතිපට්ඨානි වඩන කෙනා හොඳ සිහියෙන් නුවනින් වීරියෙන් මතකතියාගන්න මේ භාවනාවල් වඩනකොට කරුණු තුනක් මුලින් අපි කිව්වා. ආතාපි සම්පජානෝ සතිම කෙලෙස් තවන වීරියයි සම්පජාන කැන හොඳ නුවනක් තියෙන් ඕනෑ සතිමා කියන සිහිය. එතකොට වීරිය නුවන සිහියෙන් යුක්තව සැපවිඳීමක් උපදිනකොට සැපවිඳීමක් විඳිනකොට හොඳට තේරුම් ගන්නවා මේ ස්පර්සය නිසා ඇතිවෙච්ච සැපවිඳීම. මේ විඳීම අනිත්‍යයි. ස්පර්ස වෙනස් වෙනකොට වෙනස් වෙනවා කියලා හොඳට තේරුම් ගන්න. අන්න ඒක තමයි වේදනානු පස්සනාව. බුදුරජාණන් වහන්සේ පෙන්වේ සුකං වේදනං වේදියමානෝ සැපවේදනාවක් විඳිද්දී සුකං වේදනං වේදයාමීති පජානාති. මං මේ සැපවේදනාවක් ස්පර්සයෙන් හටගත්ත සැපවේදනාවක් දැම් මේ විඳින්නේ කියලා ඒක හට ගැනීම තේරුම් ගන්න. ඊළඟට දුක්කං වේදනං වේදියමානෝ දුක්කං වේදනං වේදයාමීති පජානාති. එයාට අරවගේම ස්පර්ස නිසා දුක්වේදනාවක් උපදින. ඒ දුක්වේදනාවක් උපදිනකොට එයා හොඳට තේරුම් ගන්නවා මේ මගේ ආයතන හයේ ස්පර්සය නිසා ඇතිවෙච්ච දුක්වේදනාව මේ ඇති වුණේ. එතකොට ඒ වේදනාව විඳිනකොටම මේක ස්පර්සය නිසා හටගත්තා ස්පර්සය නැති වෙනකොට නැතිවෙනවා කියලා දකිනවා. එහෙමනම් සැපවේදනාවක් ඇති වුණත් දුක්වේදනාවක් ඇති වුණත් තමා තුළ ස්පර්සයමයි මේක හටගත්ති කියල තේරුම් ගන්න. ඊළඟට අදුක්කම සුකං වේදනං වේදියමානෝ අදුක්කම සුකං වේදනං වේදයාමේති පජානාති. එයාට දුක් සැප රහිත විඳීමක් ඇතිවෙන. ඒ දුක් සැප රහිත විඳීම එයා තේරුම් ගන්නවා මේකත් ස්පර්සයමයි ඇති වුණේ. මේ ආයතන හයි ස්පර්සය නිසාම හටගත්තා ස්පර්සය වෙනස් වෙනකොට වෙනස් වෙනවා කියලේ වේදනාව ගැනත් තේරුම් ගන්න. දැම් බලන්න අපි අර කලින් කතා කරපු ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයේම ස්පර්සය නිසා විඳීම් උපදින. සාමාන්‍ය වෙන්නේ කෙලෙස් සහිත කෙනා මේක ස්පර්සයෙන් හටගන්නවා කියලා විඳීම දකින්නේ. ස්පර්ස වෙනස් වෙනකොට වෙනස් වෙනවා කියලා ඒක තේරුම් ගන්නෙත් නෑ. එයා මම විඳිනවා මම දකිනවා මටයි දැනුනේ සමහට විඳීමත් එක කේන්තියන මුම් මට මෙහෙම කියනවා මුම් මට මෙහෙම කියනවා මංවෝකට අකමැති. එදකොට ඒ විදිහට ඒ විඳීම බාහිරට දාලා ඒ එන අරමුණත් එක්ක ගැටෙන එක තමයි අපි තුළ වෙන්. අපි තුළ ඒකට කැමැත්තක් නං අර රාගානුසේ බලවත් වෙලා අපි ඒකත් එක් ඇලෙනවා. ඒකට ඇලුම් කරන ආසා කරනවා. පටිගානුසේ බලවත් වෙනකොට අප්‍රිය අමනා පරමුණත් එක් අපි ඒකට ගැටෙනවා. ගැටි ගැටිය ඒකත් එක්ක යනවා දිගට. අනිත් වෙලාවට මුලා වෙලා ඉන්නවා. අවිජ්‍යානුසයත් එක් හැබැයි මෙතනදී වේදනානු පස්සනා සතිපට්ඨානය වඩන කෙනා හොඳින් මේක තේරුම් ගන්න. සැපවේදනාවක් විදිද්දී ස්පර්සය නිසා මේක හටගත්තා කියලා මේ සැපවේදනාව විඳිනකොට මන් සැපවේදනාවක් විඳිනවා කියලා හොඳට තේරුම් ගන්න. දුක්වේදනාවක් විඳිනකොට ස්පර්සයෙන් හටගත්ත දුක්විඳීමක් මං විඳින්න කියලා හොඳට ඒක තේරුම් ගන්න. සිහියෙන් දකිනවා. දුක් සැප රහිත විඳීමක් නං ඇති වුණේ. මා තුළ ස්පර්සය නිසා දුක් සැප රහිත විඳීමක් දැන් ඇති වුණා කියලා ඒ මොහොත ඒක දකිනවා. ඊළඟට සාමිසංවා සුකං වේදනං වේදියමානෝ සාමිසං සුකං වේදනං වේදයාමීති පජානාති. එතකොට එයාට සාමිස වූ සැපවිඳීමක් ඇතිවෙන. මතකතියාගන සාමිස නිරාමිස කියල ධර්මය
සඳහන් වෙන වචන. සාමිස කියලා කියන්නේ කෙලෙස් සහිත. පංච නීවරණයන්ගෙන් යුක්ත හිත හැම වෙලායි මර කෙලෙස්සත් එකතු වෙච්ච සැපවිඳීමක් තියෙන. පංච නීවරණයන්ගෙන් යුත්ත පංච කාමයන්ට බැඳේගිය කෙලෙස් සහිත සැපවිඳීමක් නම්. මේ විඳීම කෙලෙස් සහිත සැපවිඳීමක් කියලා හොඳට තේරුම් ගන්න. ඒකත් ස්පර්සයම ඉපදිච්ච දෙයක් කියලා. දැන් මං ඔබට කලින් කිව්ව මේ ස්පර්සයත් එක්ක රාගානුසේ පටිගානුසේ අවිජ්‍යානුසයකින් අනුසේ ධර්ම හැමවෙලේම බලවත්තෙන්. එතකොට ඒ විදිහට ක්ලේෂ ධර්මයන් ඒවත් එක්ක එකතු වෙච්ච කෙලෙස්වලින් යුක්ත විඳීමක් මං මේ විඳින්නේ කියලා ඒ විඳීම හොඳට තේරුම් ගන්නවා. සාමිසංවා සුකං වේදනං වේදියමානෝ සාමිසං සුකං වේදනං වේදයාමීති පජානාති. මේක කෙලෙස් එක්ක එකතු වෙච්ච කෙලෙස් සහිත සැපවිඳීමක් මේ කියලා ඒ සැපවිඳීම හොඳට ස්පර්සයම හටගත්ත දෙයක් හැටියට දකිනවා. ඊළඟට එයා නිරාමිසංවා සුකං වේදනං වේදියමානෝ නිරාමිසං සුකං වේදනං වේදයාමීති පජානාති. එතකොට එයාට නිරාමිස සැපවිඳීන් ඇතිවෙන. නිරාමිස සැපවිඳීම කියලා කියන්නේ සමාධිය තුළ ඇතිවන සැපය. පළවෙනි ධ්‍යානයේ බුදුරජාණන් වහන්සේ ධ්‍යානී ගැන විස්තර කරනකොට ධ්‍යාන පළවෙනි දෙවනි තුන්වෙනි හතරවෙනි ඒ විදිහට ධ්‍යාන මට්ටම් පෙන්වන. අපි තේරුම් ගමු ඉස්සරලා පළවෙනි ධ්‍යානයේ මේ පළවෙනි ධ්‍යානයේ යම් භාවනාවක් කරලා හිත ඒ භාවනා අරමුණ තුළ සමාධි මට්ටමකට ඉහළට දියුණු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ සමාධිය තුළ සමාධි අංග පෙන්නනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියලා අංග පහක් පිහිටනවා. එක සමාධියේ තියෙන සමාධි පළවෙනි ධ්‍යානයේ තියෙන ධ්‍යාන අංග. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා. එතකොට මේ සමාධිය බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ විවිච්චේව කාමේහි විවිච්චේව අකුසලේහි ධම්මේහි සවිතක්කන් සවිචාරම් විවේකජම් ප්‍රීති සුඛම් පඨමධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. එහෙමයි විස්තර වෙන්නේ. කියන්නේ විවිච්චේව කාමේහි යන්න පංචකාමයන්ගෙන් හිත වෙන් වෙච්ච වෙලාව. විවිච්චේව අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් හිතත් වෙන් වෙලා. එතකොට පංචකාම අරමුණු වලිනුත් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙනුත් වෙන් වෙලා කුසල අරමුණක් තුලයි මේ හිත සමාධිගත වෙලා තියෙන්නේ. හැබැයි ඒ කුසල අරමුණ තුල තියෙනවා විතක්ක විචාර භාවන අරමුණ සිහි කරනවා නැවත නැවත ඒක මෙනෙහි කරන ගතිය. ප්‍රීති පංච නීවරණ යටපත්වීම නිසා මනසේ නිරාමිස ප්‍රීතියක් තියෙනවා. අන්න නිරාමිස ප්‍රීතිය. නිරාමිස විඳීම. සුඛ කය සැහැල්ලු වෙලා ලොකු සැපයක් දැනෙනවා භාවනාව තුළ. ඒකාග්‍රතාව. ඒ භාවන අරමුණේම හිත පිහිටලා තියෙන එක තමයි ඒකාග්‍රතාව. එතකොට ඒ විදිහට කෙනෙකුට දැන් ඇති වෙනවා නිරාමිස සැපයක්. නිරාමිසං සුකං වේදනං වේදියමානෝ වේදයාමීති පජාන. එතකොට එයාට නිරාමිස සැපයක් දැනුනත් එයා තේරුම් ගන්නවා මේකත් මට ඇතිවෙන්නේ මනසේ ස්පර්ශයෙන්මයි. එතකොට භාවනා කරන කෙනා ඒ විඳීමත් ස්පර්ශයෙන්ම මනසේ ඇතිවෙච්ච විඳීමක් හැටියට නිරාමිස විඳීමත් හේතුඵල හැටියටම තේරුම් ගන්න. ඊළඟට එයා බුදුහාමුදුරුවෝ විස්තර කරනවා සාමිසංවා දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසන් දුක්ඛං වේදනං වේදයාමීති පජානාති. එයාට කෙලෙස් සහිත දුක් වේදනා. ඇහෙන් දකින දේවල් එක්ක කනෙන් අහන දේවල් එක්ක බනිනවා ඇහෙනවා අකමැති දේවල් දකිනවා තරහකාරයෝ දකිනවා අකමැති දේවල් කනබනකොට. එතකොට ඒ වෙලාවට තරහ කේන්තියත් එක්ක ඇතිවෙච්ච දුක් වේදනාව ස්පර්ශයෙන්ම හටගත්ත සාමිස කෙලෙස් සහිත දුක් විඳීමක් මයි මම මේ විඳින්නේ කියලා හොඳට සිහිනුවණින් ඒක දකිනවා ඒ වෙලාවට. හොඳට විඳීම තුළ සිහිය පිහිටවාගෙන මේ මොහොතේ මෙන්න මේ විඳීමක් දැන් මා තුළ තියෙන්නේ කියලා ඒ විඳීම තුළ සිහිය පිහිටවා ගන්නට ඕන. ඒක සිහිය දියුණු වෙන ක්‍රමයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේක භාවනාව තව ගැඹුරට වැඩෙනකොට යා ඉති අජ්ජත්තංවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. එතකොට මේ විදිහට යා භාවනා කරනකොට යා වේදනානුපස්සනාව තුළ සිහිය පිහිටවාගෙන ඉන්නේ. අර විඳීම ගැන හොඳට හැම විඳීමක් ගැනම සිහිය පිහිටවද්ද. මේ ආයතන හයේම ස්පර්ශයෙන් ඇතිවෙන සැප දුක් උපේක්ෂා විඳීම මේක සාමිස වශයෙන් නිරාමිස වශයෙන් ඇතිවෙන හැම විඳීමක් තුළම හොඳට සිහියෙන් දකිනකොට යා වේදනානුපස්සනාව තුළ ඉන්නේ. බහිද්ධාවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. තොට තමා තුළ මේ විදිහට නං හටගත්තේ එයා ඒ තුළින් දකිනවා බාහිර ලෝකයා ඒ තුළ. මේ ඇහැට පේන දකින මේ හැම කෙනෙක් තුළම විඳී ඇතිවෙන්නෙත් මේ විදිහටම තමයි.
මා තුළ හටගත්ත විදිහටමයි. අජ්ජත්ත බහිද්ධාවා වේදනාසු වේදනානු පස්සේ විහරති. මා තුළත් මේ බාහිර ලෝකයා තුළත් හැමෝම තුළත් විඳීම ඉපදුනේ මේ විදිහටමයි කියලා අන්න තේරුම් ගන්න. ඊළඟට සමුදය ධම්මානු පස්සීවා වේදනාසු විහරති. අන්න එතනදයා මේ වේදනාවේ හට ගැනීම තේරුම් ගනිමින් අන්න හට ගැනීම තමයි ස්පර්සය ප්‍රත්්‍යයෙන්මයි විඳීම හටගන්නේ කියලා සමුදේ ධම්මානු පස්සීවා වේදනාසු විහරති. වේදනාව තුළ හොඳට හිත පිහිටවාගෙන එක හට ගැනීම දකිනවා. වයදම්මානු පස්සීවා වේදනාසු විහරති. ඒ විඳීම නැතිවීම තේරුම් ගන්න. ස්පර්සය වෙනස් වෙනකොට මේ විඳීම් වෙනස් වෙනවා කියලා ඒක වයදම්මානු පස්සීවා නැතිවීම හොඳට තේරුම් ගන්න. සමුදේ වයදම්මානු පස්සීවා වේදනාසු විහරති. ඒ විඳීමේ හට ගැනීමත් නැතිවීමත් හොඳට තේරුම් ගන්නවා ස්පර්සයෙන්ම හටගන්නවා ස්පර්ස වෙනස් වෙනකොට වෙනස් වෙනවා. දැන් බලන්න එතන දකින්න අනිත්‍ය. ස්පර්ස නිසා හටගත්තදේ ස්පර්ස වෙනස් වෙනකොට වෙනස් වුණා. හේතු නිසා හටගත්තදේ හේතු වෙනස් වෙනකොට වෙනස් වෙන අනිත්‍යයි. අන්නේ අනිත්‍ය හොඳට තේරුම් ගනිමින් වේදනාවේ හිත පිහිටවාගෙනයා හොඳට වේදනානු පස්සනාව වඩනවා. ඒ විදිහට භාවනා වඩනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අත්ති වේදනාතිවා පනස්ස සති පච්චු පට්ටිතා හෝති. ඒ වේදනාව තුළ හොඳට සිහිය පිහිටනවා සිහිය දියුණු වෙනවා. යාවදේව ඥාන මත්තායි ප්‍රඥාව ඥානය නුවන දියුණුවීම පිණිස පවතින පතිස්සති මත්තා. ඒ තුළ හොඳට සිහිය පිහිටලා සිහිය වැඩෙනවා. අනිස්සිතෝච විහරති නචකින්චි ලෝකයේ උපාදියති. යා ඒකට ඇලෙන්න්නෙත් නැතුව ගැටෙන්න්නෙත් නැතුව හොඳට ඒ වේදනාවේ යථාස භාවය අවබෝධ වෙන විදිහට නුවන ප්‍රඥාව දියුණු කරගෙන සිහිය දියුණු කරගන්නවා. ඒවංකෝ භික්කවේ බික්කු වේදනාසු වේදනානු පස්සේ විහරති. මෙන්න මේ විදිහටයි වේදනානු පස්සනාව වඩන්නේ කියල බුදුරජාණන් වහන්සේ විස්තර කර. දැම් මේ දේශනාව ඔබට ටිකක් ගැඹුරුයි වගේ තේරෙන්න ඇති. සාමාන්‍යෙන් අර ජාතක කතා බණ කතා ඊළඟට එක සිදුවීම් කතන්දර මොකද අපි පුරුදු මේ කතා අහන්න තම යාස. ඒ කතා අහන්නකොට ඒ කතා තුළ ආසාාවෙන් හිත පිහිටනවා. එක්කො කාගෙ හරි සිදුවීමක් වර්තමාන සිදුවීමක් සමාජ සිදුවීමක් බුදුහාන්දුරන්ගේ කාලි ජාතක කතාවල සිදුවීමක් රහතන් වහන්සේලාගේ සිදුවීම ඒ කතාවලට ආසයි. හැබැයි මතකතියාගන්නේ කොච්චර කතා ඇහුවත් අවබෝධ කරගන්න අන්තිමට තියෙන වැදගත්ම ටිකයි අපි මේ කතා කරන්න. ඒ නිසා මෙන්න මේ දේ අමාරුයි කියලා ඔබ හිතන්නේ නැතුව නැවත නැවත මේ දේශන අහල තේරුම් ගන්න. අන්න එනිසා තමයි මේ සතර සතිපට්ඨාන දේශනා පෙලා අපි ආරම්භේදී ඔබට දැනුවත් කරා මේ දේශනා පුළුවන්න්නඟව පටිගත කරලා තියාගන්න. මේ දේශනා නැවත නැවත අහන් අපි මේ දේශනා පෙළම අන්තර්ජාලයේ YouTube හරහා අපි අනාගත විශාල පිරිසකට අහන්න පුළුවන් විදිහට අන්තර්ජාලයට ඇතුළත් කරනවා. ඒ වගේ බොහෝ පිරිසක් අපි දැක්ක පටිගත කරලා නොයෙක් ෆේස්බුක් මාධ්‍යවල අන්තර්ජාලේ මේ දේශනාවන් බොහෝ පිරිසකට අහන්න සලස්සනවා. ති ඔබ මේ දේශනාව නැවත නැවත අහන්න නිතර විමසන්න හොඳට මේ විදීම් තමා තුළ හටගන්න ආකාරයේ තමා තුළින් විමසල බලන්. එතකොට ඔබට හොඳට සිහියෙන් දකින්න පුළුවන්කම ලැබෙයි ස්පර්සය නිසා ඇතිවන විදීම් ස්පර්සය වෙනස් වෙනකොට වෙනස් වෙන හැටි. ඒ විඳීම් තුළ ඇතිවෙන තමන් තුළින් හටගන්න අර රාගානුසේ පටිගානුසේ අවිද්‍යානුසේ මේ විඳීමත් එක් එකතු වෙවි. අපි තුළ ඒ විඳීමට අනුව කේන්තියන හැටි තරහ යන හැටි ගැටෙන හැටි ආසාාව ඇතිවෙන හැටි ඒ ඔබේ හිතේ ක්ලේෂ ධර්මයන්ගේ හැම වෙනස්වීමක්ම විඳීමත් එක්ක වෙනස්වී යන ආකාරය ඔබට හොඳට තේරුම් ගන්න පුළුව. තිය නිසා පිංහතුනේ මේ උතුම් ධර්මය අපිට පිරිසිදු අද ලැබිච්ච වෙලාව. බුදුරජාණන් වහන්ස හැම බුදු කෙනෙක්ම පහඩ වෙලා දේශනා කරන දේශනාව තමයි මේ සතර සතිපට්ඨාන දේශනා. අපි මීට පෙර දේශනාවලත් ඔබට සිහිපත් කරා සතර සතිපට්ඨානය කියලා කියන්නේ අවිධහිත දේශනාව. අවිධහිත දේශනාවක් කියලා කියන්නේ මේ විශ්වයේ මේ ලෝකයේ පහළ වෙච්ච සෑම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන දේශනාවක් තමයි සතර සතිපට්ඨාන දේශනා. ඒ වගේම මේ දේශනාව කොයි තරං ගාම්බීරද කියන්න. බුදුරජාණන් වහන්සේ දින ඇතුව ප්‍රතිඵල පෙන්නපු දේශනාව. මේ දේශනාය බුදුරජාණන් වහන්සේ අවසානයට විස්තර කරා මහණෙන යම් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ සතර සතිපට්ඨානය දියුණු කරනවනං එයාට උපරිම අවුරුදු 7ක් යයි කිය මාර්ග පල්ලබන්.
හොඳට වීරිය නුවන සිහිය තියෙන කෙනෙක් මේ දේශනාව දියුණු කොරොත් එයාට දින 7කුත් ඇතිකිව. දින 7ත් අවුරුදු 7ත් අතර කාලයක් තුළ ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා සහතිකවමින් දේශනා කරපු දේශනාව තමයි සතර සතිපට්ඨාන දේශනාව. හැබැයි ඒ ප්‍රතිඵල ලබන්න නං ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ සතර සතිපට්ඨාන භාවනා වඩන්න දක්ෂ වෙන්නට ඕන. දැම් බලන්න අපිට ඒ ධර්මයක් ලැබිලා තියෙනවා. කල්්‍යාන මිත්‍රාශ්‍රයත් ලැබිලා තියෙනවා. සද්ධර්මශ්‍රවණයත් හොඳටම ලැබෙන. හැබැයි අපි තුළ ඇතිකරගත යුතු අංග දෙකක් තියෙනවා. ඒ තමයි මේ අහන ධර්මය නුවනින් විමසල තමා තුළින් ගලපා බැලීම. ඒකට කෙනවා යෝනිසෝ මනසිකාරයේදීම. ඊළඟට ධර්මයට අනුකූලව ජීවත්වීම. දම්මානු දම්ම ප්‍රතිපදාවකයේදීම. ඔන්න ඔය කරුණු දෙක ඔබට ඇතිකරගන්න බැරිවීම නිසයි ප්‍රතිඵල නැති වෙලාතිය. එහෙම නැතුව මේක ශාසනී ප්‍රශ්නයක් නෙමේ ධර්මී ප්‍රශ්නයක් නෙමේ. මේ අහන ධර්මය ඔබ විමසනවන. මේ ධර්මයට අනුකූල ඔබ ජීවත්වෙනවන. මේ විදිහට ඔබට භාවනා කරන්න පුළුවන්නම් ඔබට ඔබ තුළ තියෙන මේ ක්ලේෂ ධර්මයන් ප්‍රහාණය කරගෙන ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන. තියේ පිණිස ඔබ හැම දෙනාටමත් ධර්මාවබෝධය පිණිස නිවන් අවබෝධය පිණිසම මේ උතුම් වේදනානු පස්සනා සතිපට්ඨානය ගැන අද අපි මේ කරපුතුම් ධර්ම දේශනාව ඔබ හැම දෙනාටම උතුම් ආශිර්වාදයක්ම වේවා 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 කියලපි ආශිර්වාද කරනු. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තු ලෝක ශාසනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තු දේශනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ගෝර සංසාරයෙන් නිතරව නිර්මල වූ නිවන සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මගේ අමාමෑණේ බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන සුවාසු දහසක් වූ ධර්මස්කන්ධයෙන් බිඳක් අද ලක්කඳ සිත නිවන බුදුබණ සුමදුර ධර්මානුශාසනාව ලෙසින් ඔබට දේශනා කරන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දුරන්දර පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ බොහෝ ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කරන්නට යෙදෙනවා. ඒ සියල්ලක්ම සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවායි අපි හාමුදුරුවනේ අපි සාදු සිත් පෙරදැරිව ප්‍රාර්ථනා කරනවා. අවසරයි අපි හාමුදුරුවනේ. සදහැවතුනේ ඔබ එලෙසින් ශ්‍රවණය කළ ලක්කඳ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අද දායකත්වයේ දරන්නට යෙදුනේ ගිනිගත්තේන දාම්පේගම අංක 12 නිවසේ පදිංචි සමුද්‍රා දාම්පේගම මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඔවුන්ගේ අරමුණ වේ තිබුණේ ගිනිගත්තේන දාම්පේගම නිවසේ ජීවත්ව සිට අභාව ප්‍රාප්ත වන්නට යෙදුන සිරිසේන දාම්පේගම පියාණන්ටත් කරුණාවති දාම්පේගම මෑණියන්ටත් එවැගේම ගාමිණී චම්පික කුමාර දාම්පේගම සිසිර කුමාර දාම්පේගම යන සහෝදරයන් දෙදෙනාටත් SP බන්දුදාස HW ජයවර්ධන HM නන්දසේන යන ඥාති සහෝදරයන්ටත් එවැගේම ඔවුන් නමින් සංසාරගතව මිය පරලොව යන්නට යෙදුන සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් පින්පෙත් අනුමෝදන් කිරීම අරමුණු කර ගනිමිනුයි සමුද්‍රා දාම්පේගම මහත්මිය අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ දරන්නට යෙදුනේ. එවැගේම දේශකයන්න් වහන්සේටත් ගරුතර මහා සංඝරත්නයටත් සුජීවත්ව සිටින පවුලේ සහෝදර සහෝදරියන් ඇතුළු දූ දරුවන්ටත් ලෝවැසි සියලුම දෙනාටත් නිර්මල වූ බුදුදහම නිරතුරුව අවබෝධ කොට වහවහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ උතුම් ධර්ම දානයේ හේතු වාසනා වේවායි කියන අරමුණ පෙරදරිවත් සමුද්‍රා දාම්පේගම මහත්මිය අද මේ ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ දරන්නට යෙදුණා. එතුමියගේ සියලු අපේක්ෂාවන් ඉටු වේවා. එතුමිය නමින් සංසාරගතව මිය පරලොව යන්නට යෙදුන සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදී නිවන සාක්ෂාත් කරගන්නට මේ මහා කුසලයේ හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු.
එවගේම සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. ඉක්මන් භවයකදී නිවන සාක්ෂාත් කර ගන්නට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. සදහැවතුනේ ඒ ප්‍රාර්ථනාවත් සමගින් අපි අද ලක්කඳ සිත නිවන බුදුබණ සුමදුර ධර්මානුශාසනාවෙන් සමුගන්නවා. ඔබටත් හැකියාව තිබෙනවා 0.71 179යි 668 දුරකථන අංකයට කතා කොට මේ උතුම් ධර්ම දේශනාවන්හි දායකත්වයේ දරන්න. ඒ පිළිබඳවත් මතකයේ තබා ගන්න. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. ලක්කඳ ගුවන් විදුලිය ඔස්සේ දිනපතා විකාශය කරනු ලබන සිත නිවෙන බුදුබණ සුමදුර ධර්මදේශනා සඳහා දැන් සදහැවත් ඔබටත් දායකත්වය ලබා ගත හැකි. මියගිය ඔබේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින අයට ආශිර්වාද කිරීමටත් හෝ ඔබේ ඕනෑම යහපත් අරමුණක් පෙරදැරි කර ගනිමින් මෙම ධර්ම දේශනා සඳහා දායකත්වය ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. කතා කරන්න 0.71 179යි 668 0.770යි 221යි 469. සබ්බ දානං ධම්ම දානං චිනාතේ.